ඔයාලට තේරෙන්න ඕනේ හරි මේ තියෙන උස. හරි අර ඒ වගේ මොනවා හරි දෙයක් දැන් தත්ත කීපයක් තිබ්බොත් ඒකේ අදහසක් ඉදිරිපත් වෙන විදිහට මේක නිරූපණය කරන එක තමයි මේ පාඩමේ අරමුණ. හරි. දැන් ඒ විතරක් නෙමෙයි. දැන් අපිට මේකේ කිව්වොත් එහෙම. දැන් මං කිව්වොත් එහෙම මොන ළමයාගේද උස වැඩිම? මොන ළමයාගේද උස අඩුම? ඒ වගේ. දැන් උදාහරණයක් විදිහට වැඩිම උස තියෙන්නේ 180. අඩුම තියෙන්නේ 100. හරි ඒ වගේ ඒ අදාළ දත්ත බලපු ගමන් පේන විදිහට නිරූපණය කරන එක තමයි මේ පාඩමේදී අපි කරන්නේ. එතකොට ඒකට අපි එක එක ක්‍රම පාවිච්චි කරනවා. එකක් තමයි මේ වට ප්‍රස්ථාර. එතකොට වට ප්‍රස්ථාරකින් අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තීර ප්‍රස්ථාර. ජාල රේඛයක්. ඔය වගේ එක එක ක්‍රම වලින් අපි මේ දත්ත නිරූපණය කරනවා. ඒකෙදි අපි මුලින්ම කතා කරලා ඉමු වට ප්‍රස්ථාරයක් ගැන. මේක තමයි 10 වසරේ පාඩම. එතකොට මේකෙදි වට ප්‍රස්ථාරයක් කියන්නේ මේ වගේ රවුමක් ඇතුලේ දත්ත නිරූපණය කරන එක. මේකේ ඔයාලා දැනගන්න ඕනේ මේ කෝණයට කියන නම. මේකට කියනවා කේන්ද්‍ර කෝණය කියලා. කේන්ද්‍ර කෝණය. එතකොට මේකෙදි දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. පන්තියක ඉන්නවා ළමයි 50ක්. ඒකෙන් 25 දෙනෙක් කැමති ක්‍රිකට් වලට. තව 25 දෙනෙක් කැමති පාපන්දු වලට. දැන් කොහොමද මේක වට ප්‍රස්ථාරක නිරූපණය කරන්නේ? හරි ලේසි. ඔයාලට පේනවා පන්තියේ ළමයි 50යි ඉන්නේ. 25 ක්‍රිකට් වලට කැමති 25ක් පාපන්දු වලට. එතකොට වෘත්තයක් ඇඳලා ඒකෙන් භාගයක් නිරූපණය කරා ක්‍රිකට් වලට. ඊටු ටික පාපන්දු. එතකොට මේ වගේ හරි සරල දෙයක් තමයි මේ වට ප්‍රස්ථාරකෙදි කරන්නේ. හරි දැන් අපි කිව්වොත් මෙහෙම මම ටිකක් මේක අමාරු කරනවා. මම කියනවා මෙහෙම 10 දෙනෙක් කැමති පාපන්දු වලට මේක 20ක් කරනවා. තවත් 10 දෙනෙක් කැමති මොකක් හරි වොලිබෝල් කියමු. එතකොට පන්ති ඔක්කොම ළමයි 40. හරි. දැන් මම කියොත් මේක නිරූපණය කරන්න කියලා. දැන් ඔයාලට තේරෙනවා ඔක්කොම ළමයි 40යි. 40න් 20ක් කියන්නේ හරි භාගයක්. එතකොට භාගයක් ක්‍රිකට් වලට කැමති. මේ ක්‍රිකට් ඊට පස්සේ ඉතුරු කොටස. ඒ කියන්නේ වෙනම ගත්තොත් 10 දෙනෙක්. 10 දෙනෙක් කියන්නේ 40න් 10ක් කියන්නේ 4න් එකක්නේ. ඒ කියන්නේ වෘත්තයෙන් 4න් එකක්. මේ කොටස. සම්පූර්ණ වෘත්තයේ කොටස් 4කට බෙදුවා. 4න් එක කොටසක් ගත්තා. එතකොට ඕක මට කියව හැකි පාපන්දු කියලා. මේක වොලිබෝල්. එතකොට ඔය විදිහට කියව හැකි. හැබැයි මම කිව්වොත් මෙහෙම මම දෙනවා මේ විදිහට. ක්‍රිකට් වලට 25යි, වොලිබෝල් වලට 20යි, එල්ලේ වලට 15යි. ඒ කියන්නේ ඔක්කොම සිසුන් ඉන්නවා 60ක්. දැන් මේක නිරූපණය කරන්න කිව්වොත් දැන් අර කලින් වගේ කරන්න බෑනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් 40ක් ළමයි ඔක්කොම 40ක් ඉද්දි 20 10 10 කියන්නේ අපිට තේරෙන 20ක් කියන්නේ මුළු වෘත්තෙන් භාගයක්. 10ක් කියන්නේ මුළු වෘත්තෙන් 4න් එකක්. එතකොට මේක 4න් එකක්. ඒතකොට ওই විදිහට අපිට තේරුණා. නිකන් පොඩි අදහසක් තිබ්බනේ කොහොමද ඒක උනේ කියලා. හැබැයි දැන් මේ වගේ සංඛ්‍යා දුන්නාම දැන් 60 දෙනෙක් ඉන්නවා ඒකෙන් 25ක්. එතකොට 60න් 20 කියන එක නම් පොඩි අදහසක් තියෙනවා. 3න් එකක්නේ. මුළු වෘත්තෙන් 3න් එකක්. 60න් 15ක් කියන්නේ. මේකෙත් අදහසක් තියෙනවා මුළු වෘත්තෙන් 4න් එකක්. හැබැයි මේක ගැන හිතන්න පුළුවන්. 60න් 25 කියන එක. ඒක ටිකක් අමාරුයි. එතකොට අපිට ඕන වෙනවා මොකක් හරි ක්‍රමයක් හරියටම වෘත්තෙන් කොච්චරක් මේ ඒවට අදාළව වෙන් වෙනවද කියලා බලා ගන්න. පැහැදිලිද? එතකොට අපි ඒකට කරන්නේ මෙහෙමයි. අපි මුලින් හොයාගන්න ඕනේ
ඔක්කොම ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් මේකෙදි නම් ඔක්කොම ඉන්නවා 60 දෙනෙක්. හරි. එහෙනම් මෙහෙම ලියන්න. සිසුන් 60 දෙනෙක්ට අදාළ කෝණය. හරි. මෙතන මම කෝණය කියලා අදහස් කරේ අපි දන්නවනේ මෙතන වෘත්තයක් ගත්තොත් වෘත්තේ දැන් සාමාන්‍ය කේන්ද්‍රය වටා තියෙන කෝණය අපි කියනවා අංශක 360යි කියලා. එතකොට දැන් අපිට ඉන්නේ ඔක්කොම ළමයි 60යි. එතකොට මේ ළමයි 60 දෙනා අපි පෙන්වන්න ඕනේ මේ සම්පූර්ණ වෘත්තේ. ඒ කියන්නේ අංශක වලින් ගත්තොත් අංශක 360කින්. අංශක 360කින් පෙන්වන්න ඕනේ. හරි. එහෙනම් එක ළමයෙක්ට අදාළ කෝණය කීයක් වේද? 60 දෙනෙක්ට 360යි නම් එක්කෙනෙක්ට කරන්න තියෙන්නේ මේක 60න් බෙදෙන එකනේ. පැහැදිලිද? එතකොට එක ළමයෙක්ට අදාළ කෝණය මම දන්නවා. දැන් 360 60න් බෙදපුවාම අංශක 6යි. එහෙනම් මට කියන්න බැරිද 25 දෙනෙක් අදාළ කෝණය? දැන් එක ළමයෙක්ට අංශක 6යි නම් එක්කෙනෙක්ට 6යි. එහෙනම් 25 දෙනෙක්ට ඒක 25න් ගුණ කරන්න ඕනේ. එතකොට එයි 150යි. අංශක වලින් 150යි. ඒ කියන්නේ අපි මෙයාව නිරූපණය කරන්නේ. ඒ කියන්නේ ක්‍රිකට් වලට කැමති ළමයි ගන්න අපි නිරූපණය කරන්නේ අංශක 150ක කෝණයකින්. එතකොට ඒ විදිහට බැලුවොත් වොලිබෝල් වලට අපි දන්නවා එක ළමයෙක් නිරූපණය කරන්නේ අංශක 6කින්. එහෙනම් ළමයි 20ක් නිරූපණය කරන්නේ මේ එක්කෙනෙක්ගේ කෝණය 20න් වැඩි කරනවා. ඒ කියන්නේ 6 වැඩි කරනවා 20න්. ඒ කියන්නේ අංශක 120යි. වොලිබෝල් වලට අපි නිරූපණය කරන්නේ අංශක 120යි. එල් ලෙවල්ට. ඒ කියන්නේ ළමයි 15 දෙනෙක්ට. ඒතර 6 වැඩි කරනවා 15. අංශක 90යි. එතකොට 120යි 150යි අංශක 90යි. එතකොට මේ විදිහට තමයි අපි මේ වට ප්‍රස්ථාරක දක්වන්න කෝණ හොයාගන්නේ. එතකොට කෝණ දන්නවා කියන්නේ අපිට පුළුවන් කෙලින්ම මේකේ වට ප්‍රස්ථාර මේ ටික ලකුණු කරගන්න. උදාහරණයක් විදිහට මේක අංශක 120යි. මෙතන අංශක 90යි. එහෙනම් ඉතුරු වෙන්නේ අංශක 150යි. එතකොට 120යි කියන්නේ මේ වොලිබෝල් අංශක 90යි කියන්නේ එල් මේ කොටස එල්. කියන්නේ මේක ක්‍රිකට්. හරි. එතකොට ඔය විදිහට තමයි අපි මේ වට ප්‍රස්ථාරක දක්වන්න කෝණ හොයන්නේ. මම ආයෙ කියන්නම් කෙටියෙන්. අපි මුලින්ම කරන්නේ මේකෙදි ඉන්න මුළු සංඛ්‍යාව හොයන එක. දැන් උදාහරණයක් විදිහට මේකෙදි නම් ළමයි 60. එතකොට අපිට කීව හැකි ළමයි 60 දෙනෙක්ට අදාළ කෝණය. ඒ කියන්නේ අංශක 360යි. මෙතන මේ 360 කියන එක වෙනස් වෙන්නේ නැහැ. මොකද වෘත්තයක මේ කේන්ද්‍රය වටේ කෝණය අංශක 360යි හැම වෙලේම. එතකොට අපි දන්නවා මේකේ ඉන්න උපරිම ළමයි සංඛ්‍යාව 60යි. එහෙනම් ওই 60 දෙනා නිරූපණය කරන්න අපිට තියෙනවා අංශක 360ක්. එහෙනම් එක ළමයෙක් නිරූපණය කරන්න කොච්චරක් ඕනද කියලා බැලුවා හැකි. මේ 360 කියන එක 60න් බෙදලා. එතකොට ඔයාලගේ ගාණේදී වෙනස් වෙන්නේ මේ මෙතන දෙන ඉලක්කම විතරයි. සමහර ඒවා සිසුන් 100ක් වෙන්න පුළුවන්. සමහර ඒවා සිසුන් නෙවෙයි වෙන මොකක් හරි එකක් දීලා එතකොට වෙන ඉලක්කමක් දෙන්න පුළුවන්. එතකොට ඒ ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ එක දෙයකට අදාළව කොච්චර කෝණයක් එනවද කියලා හොයාගන්න. ඒක හොයන්නේ 360 බෙදනවා මේ දීලා තියෙන ඉලක්කම. එතකොට මුළු සිසුන් ගානේ. අන්න ඒ වගේ. එතකොට ඔයාලට උත්තරයක් එයි. ඊට පස්සේ කරන් තියෙනවා ඔයාලට මේ අදාළ සිසුන් ගානේ වැඩි කරලා දාන්න. ක්‍රිකට් වල ළමයි 25ක් ඉන්නවා. එක ළමෙක් අපි නිරූපණය කරන්නේ අංශක 6කින්. එහෙනම් 25 වැඩි කරනවා 6. එතකොට එනවා 150යි. අර ඒ විදිහට මේ ඉතුරු ඒවත් කරගෙන යන්න තියෙනවා. අන්තිමට ඔයාලට කෝණ ටික හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක වට ප්‍රස්ථාරක නිරූපණය කරන්න මේ විදිහට. හරි මම හිතනවා තේරුණා කියලා. කොහොමද මේ මම තව උදාහරණයක් ගන්නම්. එතකොට මේකේ ආහාර වර්ග තියෙනවා. ඒකට අදාළ පුද්ගලයන් ගන්න ඉන්නවා.
ඒතකොට අපි මුලින්ම කරන්න ඕනේ ඔක්කොම පුද්ගලයන්ගේ එකතුව හොයන එක. ඒතකොට මේකේදී නම් එකතුව 600යි. ඒ කියන්නේ අපි සම්පූර්ණ වෘත්තයකින් පෙන්නනවා ඔක්කොම පුද්ගලයන් 600ක්. පුද්ගලයන් 600ක්. ඒ කියන්නේ අංශක 360කින් අපි නිරූපණය කරන්න ඕනේ. එතකොට මම ඒක මෙහෙම ලියා ගන්නවා අනිත් පැත්තට. පුද්ගලයන් 600ක් නිරූපණය කිරීමට අවශ්‍ය කෝණය. අංශක 360. මම මෙතෙන්දී මේ පැහැදිලි කරන්න මෙහෙම ඊතල ඇන්දර ඔයාලා විභාගෙදී කවදාවත් මේ මෙහෙම ඊතල අඳින්න එපා. ඔයාලා වගන්තියෙන් ලියන්න මේක. මොකද ඊතලයක් ඇන්ද කියලා මේක කිසි අදහසක් නැහැ. දැන් 360 ඊතලයක් දාලා 600 කියන එක ඒ බලන කෙනාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඒතකොට ඊට වඩා හොඳයි ඔයාලා වගන්තියෙන් ලියනවා නම් මේක මේ පුද්ගලයන් 600ක් නිරූපණය කරන්න අවශ්‍ය කෝණය තමයි 360යි කියන්නේ. ඒක ඔයාලටත් ලේසි ආය ගාන දිහා බලද්දි තේරුම් ගන්න. එක කරන්න එපා විභාගෙදී. 30ට. ඒක මට ඕනේ එක පුද්ගලයෙක්ට අදාළ කෝණේ හොයාගන්න. එක පුද්ගලයෙක්ට අදාළ කෝණය. ඒතොර ඒක කරන්නේ 360 බෙදනවා 600. ඒ 600කට 360ක් නේ. يعني 360න් 600 දෙනෙක් නිරූපණය කරනවා. ඒ කියන්නේ එතකොට එක්කෙනෙක් නිරූපණය කරන්න අවශ්‍ය වෙන කෝණය හිව්වයගෙන 360 600න් බෙදලා ඒකයි මෙතන කරේ. එතකොට සුළු කරොත් 6න් බෙදනවා 10යි 6යි 6 බෙදීම 10යි සුළු කරන්න අවශ්‍යත් නැහැ. එතකොට එක්කෙනෙක්ට අවශ්‍ය කෝණය තමයි මේක. අංශක වලින්. එහෙනම් මාළු ඒ කියන්නේ පුද්ගලයන් 250ක් 250ක් නිරූපණය කරන්න අවශ්‍ය කෝණය. එක්කෙනෙක් නිරූපණය කරන්න ඕනේ 6 බෙදීම 10 නම් 250ක් නිරූපණය කරන්න ඕනේ ගාන. එතකොට 250න් ගුණ කරනවා. සුළු කරොත් 25 වරක් 6 කියන්නේ 150යි. කෝණය අංශක. එතකොට ඒ විදිහට 150ක් එක්කෙනෙක් නිරූපණය කරන්න ඕනේ 6 බෙදීම 10ක්. එහෙනම් 150න් වැඩි කරා. සුළු කරොත් 90යි. ඊට පස්සේ 75ක්. 75කට ඕනේ කෝණය. ඒ කියන්නේ 6 බෙදීම 10යි වැඩි කරනවා 75යි. 75 කියන්නේ 5න් බෙදුවොත් 15යි 2යි සුළු කරා 3යි. ඒ කියන්නේ අංශක 45ක් ඕනේ. මෙයාට අංශක 45යි අංශක 90කින් 250ට අංශක 150යි. මේ විදිහට අංශක 125කට ඒකට 125න් ගුණ කරන්න ඕනේ. පහේව 2යි පහේව 2යි 25ට පහේව 5යි සුළු කරොත් 3යි. එතකොට උත්තරය එනවා 75යි කියලා. අංශක 75යි. හරි. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මේ ටික වට ප්‍රස්ථාර නිරූපණය කරන එක. එකසිය 50 නිරූපණය කරොත් මේ වගේ මේක අංශක 150. ඒ කියන්නේ මාළු
ඊට පස්සේ අංශක 90ක් කෝණේ විතර වලට ඊට පස්සේ අංශක 45ක් කෝණේ මස් ඉතුරු ටික කියන්නේ අංශක 75ක් එළවලු වලට. හරි. එතකොට ওই විදිහට තමයි මේ වට ප්‍රස්ථාරක දත්ත නිරූපණය කරන්නේ. මොන හරි එකක් ගැටලු තියෙනවද? හරි මොනවාරි මේකේ තේරුන්නේ නැත්නම් හරි මොකක් හරි අහන්න තියෙනවා නම් අහන්න. හරි මම හිතනවා තේරුණා කියලා. මොනවා හරි අහන්න තියෙනවා නම් මේ මයික් එක අන්මියුට් කරලා හරි chat එකේ හරි දාන්න. හරි. එතකොට මේකෙදි දැන් අපි දැන් මෙච්චර වෙලාවක් කරේ මේ වට ප්‍රස්ථාරය දත්ත නිරූපණය කරගෙන. එතකොට මේකෙදි ඔයාලගෙන් ඔයාලට වට ප්‍රස්ථාරයක් දීලා ඒක ඇසුරෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. එතකොට ඒකට උදාහරණයක් කරමු. එතකොට මේකෙදි මේ ප්‍රශ්නේදි දීලා තියෙන වට ප්‍රස්ථාරයක්. එතකොට ඒක ඇසුරෙන්. එතකොට මේකේ කියනවා දැන් එතකොට වට ප්‍රස්ථාරයෙන් දිනකට පැය 18ක් දිනකට පැය 18ක් විකාශනය වන රූපවාහිනී නාලිකාවක් එක් එක් වැඩසටහන සඳහා තම විකාශන කාලය වෙන් කර ඇති ආකාරය දැක්වේ. මේ වට ප්‍රස්ථාරයෙන් පහත විමසා ඇති තොරතුරු ලබා ගනිමු. හරි. එතකොට මේකෙදි මුලින්ම අහන ප්‍රශ්නේ වැඩිම කාලයක් වෙන්කොට ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහන සඳහාද? හරි. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ කලින් කරපු ප්‍රශ්නවලදී දැන් උදාහරණයක් විදියට දැන් මේකෙදි පුද්ගලයන් ගන්න වැඩි කියන්නේ ඔයාලට ආපු කෝණය වැඩි. 150 කියන්නේ මේ ඊට වඩා අඩුයි. අංශක 90. 75 වෙද්දි ඊටත් වඩා අඩුයි. 125 වෙද්දි 75ට වඩා වැඩි මේ 150ට වඩා. ඒ කියන්නේ මේ නිරූපණය කරන ප්‍රමාණය කෝණයට අනුරූපයි. ඒ කියන්නේ මේකෙදි නම් මොකක්ද ඒකට වෙන්න ඕනේ? වැඩිම කාලයක් වෙන් කරපු කෙනා කොහොමද හොයන්නේ? ඒ කියන්නේ වැඩිම කෝණයක් තියෙන එකනේ. වැඩිම කෝණයක් තියෙන මේ ඒ කියන්නේ වැඩිම කාලයක් වෙන් කරලා තින්නේ ඒකට විනෝදාත්මක වැඩසටහන් සඳහා. ඊට පස්සේ අඩුම කාලයක් වෙන්කොට ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහන් සඳහාද? අඩුම. ඒතකොට බලපුවාම තේරෙනවා මේ කොටස තමයි අඩුම. ඒ කියන්නේ වෙළඳ දැන්වීම. වෙළඳ දැන්වීම. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඒකේ ඒ කොටසේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය දක්වන කේන්ද්‍රී ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කොපමණද? හරි. මෙතෙන්දී ඕන වෙනවා මේ මම කලින් කියපු මේ කේන්ද්‍රී ඛණ්ඩයක් කියන එකයි කේන්ද්‍ර කෝණය කියන එකයි මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒකට කේන්ද්‍ර කෝණය කියන්නේ මේ මම මේ කිව්වේ කේන්ද්‍රය වටා තියෙන කෝණය. ඒකට ඕක තමයි කේන්ද්‍ර කෝණය කියන්නේ. කේන්ද්‍රී ඛණ්ඩයක් කියන්නේ මේ වගේ මේ කේන්ද්‍රයත් එක්ක අහුවෙන මේ වගේ කොටසකට තමයි කේන්ද්‍ර ඛණ්ඩයක් කියන්නේ. කේන්ද්‍ර ඛණ්ඩයට අදාළ කෝණය තමයි කේන්ද්‍ර කෝණය කියන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ අහන්නේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය දක්වන කේන්ද්‍ර ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය. අධ්‍යාපනික වැඩසටහන් කියන්නේ මේක. ඒ කියන්නේ මේ කොටස. මේ සංකේතකින් දක්වන අංශ 90 කියන එක. එතකොට අපිට කෙලිම ලිය හැකි කේන්ද්‍ර කෝණය අංශක 90යි. B කොටස
අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය මුළු විකාශන කාලයෙහි භාගයක් ලෙස දක්වන්න. හරි. ඒ කියන්නේ මේ අධ්‍යාපන වැඩසටහන් වල තියෙන කාලය. හරි. මුළු විකාශන කාලයේ භාගයක් විදියට. කොහොමද ඒක කරන්නේ? හරි. දැන් මම මෙහෙම කිව්වොත් දිනකට මේ නාලිකාව විකාශනය වෙනවා පැය 18ක්. දිනකට පැය 18යි. හරි. එතකොට ඔයාලා දන්නවද දිනකට මේ අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කරන කාලය? උදාහරණයක් විදිහට දැන් පැය 2යි නම්. ඔයාලා දන්නවනම් අධ්‍යාපන වැඩසටහන් මේ විකාශය කරන්න පැය 2යි කියලා ඔයාලට කෙලින්ම මේ පැය 2 කියලා මේ විදිහට ඔයාලට ගන්න හැකි මේ අනුපාතය. පැහැදිලි? අධ්‍යාපන වැඩසටහන් පැය 2ක් විකාශනය කරනවා. මුළු විකාශන කාලය පැය 18යි. එහෙනම් ඔයාලට කෙලින්ම ගන්න හැකි 2 බෙදීම 18න් මේ කියන මුළු විකාශන කාලෙහි බයි විදිහට එහෙම ලියුව හැකියි. හැබැයි ප්‍රශ්නේ අපි දන්නේ නැහැ මේක කොච්චර කාලයක්ද කියලා. පැය දෙකක්ද කියන එක අපි දන්නේ නැහැ. පැය කීයක්ද කියන්නේ දන්නේ නැහැ. තාම හොයලා නැහැ. හරි. එහෙනම් මොකද කරන්නේ? හරි. එතකොට දිනකට ඔක්කොම පෙන්වන්නේ පැය 18යි. පැය 18යි. එහෙනම් මේ වෘත්තෙන් පෙන්වන්න ඕනේ. කියන්නේ සම්පූර්ණ වෘත්තෙන් පෙන්වන්න ඕනේ කාලය පැය 18ක්. එහෙමනේ වෙන්න ඕනේ. මුළු වෘත්තෙන් පෙන්වන්න ඕනේ පැය 18ක්. එහෙනම් පැය 18ක් නිරූපණය කරන කෝණය ඇහුවොත් මම මොකද වෙන්න ඕනේ? අංශක 360නේ. ඒ කියන්නේ අංශක 360න්ම පෙන්වන්නේ පැය 18යි. එතකොට ඒකෙන් මම දන්නවා අධ්‍යාපන වැඩසටහන් පෙන්වන්නේ අංශක 90යි. මෙතන හෙවි අධ්‍යාපනික වැඩසටහන් පෙන්වන්නේ අංශක 90කට අදාළවනේ. එහෙනම් 90 බෙදුවොත් 360. මේ මොකද්ද? අධ්‍යාපනික වැඩසටහන. මේ තියෙන්නේ මුළු කාලේ. මුළු විකාශන කාලේ. ඒක නේද මේ අහන්නේ? අධ්‍යාපන වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය මුළු විකාශන කාලයේ භාගයක් විදියට. එතකොට කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? අහන්නේ කාලේ ඒ වුණාට අපි ලියුවේ අංශක වලින්. ඒ කියන්නේ කෝණයක් තමයි අපි ලියුවේ. ඒකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඇයි එහෙම උනේ කියලා. ඒකට උත්තරය තමයි අපි මේකේ නිරූපණය කරන්නේ කාලය. හැබැයි කාලය අපිට මේ නිරූපණය කරන්න අමාරුයිනේ. ඒ කියන්නේ කාලය තමයි මේක නිරූපණය කරන්න ඕනේ. ඒ වුණාට අපි කාලය දක්වන්නේ අංශක වලින්. ඒ කියන්නේ කෝණෙන්. උදාහරණයක් විදියට මුළු සම්පූර්ණ වෘත්තෙන්. ඒ කියන්නේ අංශක 360කින් අපි නිරූපණය කරනවා අංශක 360කින් අපි නිරූපණය කරනවා පැය 18ක්. එතකොට දැන් මේකෙන් භාගයක් ගත්තොත් ඒ කියන්නේ අංශක 180කින් නිරූපණය වෙන්න ඕනේ පැය 9ක්. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ කෝණය සහ කාලය අතර මේකේ සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට මේකෙදි කෙලිම කාලය අතර අනුපාතයක් ලියන්න බෑ. මොකද අපි දන්නේ නැහැ අධ්‍යාපන වැඩසටහන් සඳහා ගත වෙච්ච කාලය. ඒක දන්නේ නැහැ. ඒ හින්දා අපිට කාලය අතර අනුපාතයක් ලියන්න බෑ. හැබැයි කාලය අතර අනුපාතයක් වෙනුවට අපිට ලියව හැකි මේ වගේ කෝණ අතර අනුපාතයක්. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ අනුපාත දෙක සමානයි කියන්නේ. ඇයි එහෙම වෙන විදිහටනේ අපි මේක මේ නිරූපණය කරන්නේ. ඒ කියන්නේ කාලයයි කියන්නේ කාලය දක්වන්නේ අපි කෝණ වලින්. එතකොට කාල දෙකක් අතර අනුපාතය අපිට ගත්තේ කෝණ දෙකක් අතර අනුපාතය. ඒකයි මෙතන කරේ. එතකොට මුළු විකාශන කාලේ පැය 18යි. ඒකට අදාළ කෝණය අංශක 360යි. එතකොට අධ්‍යාපන වැඩසටහන් වලට අදාළ කාලය අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා කෝණය. කෝණය අංශක 90යි. එතකොට අංශක 90 බෙදීම 360. ඒක තමයි මේ අහන අනුපාතය. මේ මුළු විකාශන කාලේ භාගයක් විදිහට දක්වන්න කියන්නේ. එතකොට මේක ලියවනම් හරි. මේක සුළු කරන්න තමයි. ඕක ලියවනම් හරි. ඒක මොකක් හරි තේරුම් නැති හරි මොකක් හරි අවුලක් තියෙනවද ඒකේ? දෙවෙනි කාණ්ඩය මේක මේක ඉවර කරලා
මේ ගාන සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා? මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මොන හරි අවුලක් තියෙනවා නම් අහන්න. හරි. එතකොට මේ භාගේ සුළු කරොත් 4න් 1යි. 9යි 9 4යි 1යි. ඒ කියන්නේ මුළු කාලෙන් 4න් 1ක් වැය කරලා තියෙනවා අධ්‍යාපන වැඩසටහන් සඳහා. ඊළඟ එකේදී අහනවා අධ්‍යාපන වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය. හරි. දැන් තමයි කාලය අහන්නේ. අපි දන්නවා මුළු කාලේ පැය 18යි. ඒකෙන් අපි දන්නවා මුළු කාලෙන් 4න් 1ක් තමයි අධ්‍යාපන වැඩසටහන් සඳහා යොදවලා තියෙන්නේ. එහෙනම් පැය 18න් 4න් 1ක්. ඒක තමයි උත්තරේ. 18න් 4න් 1ක්. අපි මේක සුළු කරගන්න ඕනේ. 18 4න් බිඳුවොත් 4යි 4.5යි. පැය 4.5ක්. ඊට පස්සේ D කොටසේ අධ්‍යාපන වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය ඒ කියන්නේ පැය 4.5ක් සහ විනෝදාත්මක වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. හරි. ආයහන්නේ කාල අතර අනුපාතයක්. එහෙනම් අපි කරන්න ඕනේ අපි දන්නවනම් කාල අතර අනුපාතය කියලා ලියුවේ හැකි. ඒක දන්නේ නැත්නම් අපිට කෝණ අතර අනුපාතය ලියුවේ හැකි. මොකද කාලය නිරූපණය කරන්නේ කෝණ වලින්. විනෝදාත්මක වැඩසටහන් සඳහා විනෝදාත්මක වැඩසටහන්. ඒ කියන්නේ මෙතන තියෙන අංශය 180ක්. අධ්‍යාපන වැඩසටහන් සඳහා අංශක 90යි. එතකොට අපිට ලියුවේ හැකි අංශක 90ට අංශක 180. සුළු කරොත් 1:2 අනුපාතය. එහෙම නැත්නම් ඔයාලා දැන් දන්නවා අධ්‍යාපන වැඩසටහන් සඳහා ගෙවපු කාලය කියන්නේ පැය 4:00මාරක් අපි කලින් හෙව්වා. අපි දන්නවා මුළු කාලේ පැය 18යි. එතකොට මේ කොටස මේ විනෝදාත්මක වැඩසටහන ඔයාලා බලපු ගමන් තේරෙනවා මුළු කාලේ හරි අඩක් තමයි මේකට යොමු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු කාලේ පැය 18යි නේ. පැය 9ක් වෙන්න එපා ඔකට යොදවලා තියෙන්නේ. එතකොට ඔයාලා ඔය අනුපාතය ආයෙ ලියුවොත් පැය 4.5ට පැය 9යි කියලා. ඔයාලට ආයෙ එන්නේ 1:2 කියන අනුපාතය. හරි. මම ඒක අරන් මේ කෝණ අතර අනුපාතය ගත්තත් හරි කාල අතර අනුපාතය ගත්තත් ගන්න. ඒක සමහර වෙලාවලදී අපිට කෝණ අතර අනුපාත ගන්න වෙනවා. ඒක හරි. ඊට පස්සේ 4 කොටස ක්‍රීඩා සඳහා වෙන් කර තිබූ කාලය පැය 3ක් නම් ක්‍රීඩා සඳහා වෙන් කරලා තිබ්බ කාලේ පැය 3යි නම් ක්‍රීඩා දක්වන කේන්ද්‍ර කෝණය කොපමණද? එහෙම කිව්වොත් මුළු කාලය පැය 18කට අදාළ කෝණය අංශක 360යි. එතකොට දැන් අපි හොයන්න ඕනේ පැය 3කට අදාළ කෝණය. පැය 3කට අදාළ කෝණය. කොහොමද ඒක හොයන්නේ? 18 මෙහෙම කිව්වොත් පැය 1කට අදාළ කෝණය. එහෙනම් 360 බෙදන්න ඕනේ 18න්. පැය 18කට 360යි නම් පැය 1කට. 360 බෙදන්න ඕනේ 18න්. එහෙනම් පැය 3කට. ඕක පුරුදු කරන්න ඕනේ 3ෙන්. සුළු කරොත් 60. ඒ කියන්නේ අංශක 60. මෙතන තියෙනවා අංශක 60ක්. ඒක තමයි කේන්ද්‍ර කෝණය. ඊට පස්සේ වෙළඳ දැන්වීම සඳහා යොදා ගැනුණු කාලය කොපමණද? වෙළඳ දැන්වීම. ඒ කියන්නේ මේ පොඩි තිත. හරි. ඒක හොයන්න අපි දැනගන්න ඕනේ එතන කෝණේ කීයද කියලා. අපි දන්නවා මෙතන කෝණේ අංශක 60යි. මේක 180යි. මේක අංශක 90යි. මුළු කෝණය අපි දන්නවා 360යි. එහෙනම් ඉතුරු වෙන කෝණේ බලන්න ඕනේ.
ඉතුරු වෙන්නේ කීයද? අංශක 30ක් නේ. එතකොට 60යි 30යි 90යි. මෙතන 90 180යි මේකයි 360යි. ඒ කියන්නේ කේන්ද්‍ර කෝණයේ අංශක 30ක් වෙද්දි කාලය බලන්න ඕනේ. මම කිව්වොත් මෙහෙම. කෝණය අංශක 360කින් නිරූපණය කරන කාලය පැය 18යි. දැන් හොයන්න ඕනේ කෝණය අංශක 30ක් වෙද්දි. මම කිව්වොත් එක අංශකයකින් නිරූපණය කරන කාලය. එහෙනම් 18 බෙදන්න ඕනේ 360. මට ඕනේ 30කට බලන්න. මේක 30න් වැඩි කරනවා. 30කට 30ක් අංශක 30ක් නිරූපණය කරන කාලය. පැය 18 බෙදනවා 360 එක වැඩි කරනවා 30. 3 1යි 12යි. 6 බෙදුවොත් 2යි 3යි. 3 බෙදීම 2යි. පැය. ඒ කියන්නේ පැය එකමාරයි. ඔක තමයි කාලය. හරි. ඔය විදිහට තමයි ඒ ගාන හැදෙන්නේ. ඒකේ මොකක් හරි තුන්වෙනි ගානට අදාළව මොන හරි ගැටලුවක් තියෙනවා. හරි. මම හිතනවා මොකුත් ගැටලුවක් නැහැ කියලා. හරි. දෙවෙනි ගාන ආය හදන්න ඉල්ලා තිබ්බා. ඒක ආය පොඩ්ඩක් බලමු. දෙවෙනි ගානේ කරන්න තියෙන්නේ මේ දීලා තියෙන වකුව වට ප්‍රස්ථාරක නිරූපණය කරන්න තියෙන්නේ. ඒතකොට වට ප්‍රස්ථාරක නිරූපණය කරන්න අපි මුලින් හොයාගන්න ඕනේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා. ඒතකොට මේක දීලා තියෙන ඔක්කොම 600ක් ඉන්නවා කියලා. එතකොට 600ක් අපි නිරූපණය කරන්න ඕනේ සම්පූර්ණ වෘත්තයකින්. ඒ කියන්නේ අංශක 360කින් අපි නිරූපණය කරන්න ඕනේ 600 දෙනෙක්. ඒක තමයි මේක කරන්න තියෙන්නේ. එතකොට මට දැන් බලන්න ඕනේ එක්කෙනෙක්ට අංශක කීයක් එනවද කියලා. එතකොට 600 දෙනෙක්ට අදාළ කෝණේ අංශක 360යි. එහෙනම් එක්කෙනෙක්ට අදාළ කෝණය. ඔයාලට තේරෙනවා 600කට 360යි නම් එක්කෙනෙක්ට මේක 600ෙන් බෙදුවා නම් හරිද? ඒක සමාන කොටස් වලටනේ බෙදෙන්නේ. එතකොට එනවා 6ෙන් බෙදුවොත් ඒ 10. 10 බෙදීම 6ක කෝණය. මේක ගැන එච්චර හිතන්න එපා. මේක සුළු වෙලා යනවා. කොහොම හරි එක්කෙනෙක්ට අදාළ කෝණය තමයි මේක. ඊට පස්සේ හොයන්න ඕනේ 250 දෙනෙක්ට අදාළ කෝණය. එක්කෙනෙක්ට ඕන 250කට. එක්කෙනෙක් හෙව්වා කියන්නේ 250කට වහන් කරන් තියෙන 250න් ගුණ කරනවා. ඒකට සුළු කරොත් වෙනවා 6 වතාවක් 25. ඒ කියන්නේ 150යි. මෙයාට අදාළ කෝණය අංශක 150යි. ඊළඟට 150 දෙනෙක් අපි දන්නවා එක්කෙනෙක් අදාළ කෝණය 6 බෙදීම 10. 150කට හොයන්න එක එක්කෙනෙක්ට ආපු ගාන 150න් ගුණ කරලා. 6 වැඩි කරපුවා 15. අංශක 90යි. මේ ගුණ කරගන්න ඕනේ මේක. 6 වරක් 5 30 බිඳුවයි. 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි මේ 3යි 9යි. එහෙමයි අංශක 90 ආවේ. මෙතන අංශක 90යි. ඊට පස්සේ 75 දෙනෙක්ට එක්කෙනෙක්ට 6 බෙදීම 10යි නම් 75කට. 5ෙන් බෙදුවොත් 4 5 1යි 2ක් ඉතුරුයි. 25ට 5 5යි. එතන 5 ඒවා 2යි. 2ෙන් බෙදුවොත් 3යි. 3 වර 15 කියන්නේ 45යි. එතකොට මෙයාට අදාළ
මෙයාට අදාළ කෝණය අංශක 45යි. ඊළඟට 125 දෙනෙක්ට 6 බෙදුව 10න් වැඩි කරා 125න්. 5 බෙදුව 35යි 5 බෙදුව 10 2යි 2 1යි 3 75යි. අංශක 75යි. ඒතකොට ඕක ඔය කෝණ ටික නිරූපණය කරා නම් හරි. සම්පූර්ණ වෘත්තයක අංශක 150ක් කියන්නේ මේ වගේ කොටසක්. අංශක 90ක් කියන්නේ මේ වගේ එකක්. අංශක 45 අංශක 75. ඒතකොට ඔයගේ මේ ප්‍රස්ථාර නිරූපණය කරන් තියෙනවා. ඒක මොන හරි අවුල් තියනවද? හරි මම හිතනවා මොකද අවුලක් නැහැ කියලා. ඒ જાතිය තව ගානක් බලමු. හරි පහක් දැක්වෙන්නේ එක්තරා ප්‍රදේශයක හෙක්ටයාර 720ක භූමි ප්‍රදේශයක වගා කර ඇති වගාවන් පිළිබඳ තොරතුරු දැක්වෙන වට ප්‍රස්ථාරයකි. එතකොට මේකේ වට ප්‍රස්ථාරය ඇසුරින් පහළ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියනවා. පළවෙනි එක වැඩි බිම් ප්‍රමාණයක වගා කර ඇති වගාව කුමක්ද? එතකොට මේක දිහා බලපුවාම අපිට තේරෙනවා වැඩිම කෝණය අංශක 150යි කියන්නේ මේ වැඩිම වගා කරලා තියෙන්නේ මේකට අදාළ වගාව. ඒ කියන්නේ රබර්. ඊට පස්සේ අඩුම භූමි ප්‍රමාණයක වගා කර ඇති වගාව මේක. එතකොට කුරුඳු. තේ වගා කර ඇති භූමි ප්‍රමාණය. තේ වලට අදාළ වෙන්නේ මේක ඉන්නේ මේක. එතකොට ඒක දිහාන්නේ භූමි ප්‍රමාණය. හරි. අපි දන්නවා කෝණය අංශක 100යි. අපි හොයන්න ඕනේ භූමි ප්‍රමාණය. දැන් මම කියනවා මෙහෙම. අපි දන්නවා මේ මුළු භූමිය අංශ මේ හෙක්ටාර 720යි. ඒ කියන්නේ මුළු කෝණේ. අපි මෙතන අංශක 360කින් නිරූපණය කරන්න ඕනේ. අංශ මේ හෙක්ටාර 720ක්. මම ඔක ලියා ගන්නවා. 360 කෝණකින් නිරූපණය කරන භූමි ප්‍රමාණය හෙක්ටාර 720යි. එහෙනම් අංශක එකක කෝණයක් කෝණකින් නිරූපණය කරන භූමි ප්‍රමාණය කොහොමද 720 බෙදන්න ඕනේ 360. බෙදපුවාම එනවා 2යි. ඒ කියන්නේ අංශක එකකින් නිරූපණය කරන්නේ හෙක්ටාර 2යි. දැන් අපි හොයන්න ඕනේ මොකද්ද? අංශක 100කින් නිරූපණය කරන භූමි ප්‍රමාණය. එතකොට ඕක ගුණ කරනවා 100න්. ඇයි? අංශක 1කින් හෙක්ටාර 2යි නම් අංශක 100කින් හොයන්න 2 ගුණ කරන්න ඕනේ 100න්. ඒක උත්තර එනවා 200යි හෙක්ටාර. හරි. ඊට පස්සේ කුරුදු වගා කර ඇති භූමි ප්‍රමාණය. හරි. ඒකත් ඔය විදිහමයි. මෙතන කෝණේ හොයාගෙන ඉන්න ඕනේ ඒක කරන්න කලින්. ඒතර අපි දන්නවා මුළු වෘත්තේ කෝණේ අංශක 360යි. ඒකෙන් අඩු කරන්න ඕනේ මෙතන 100 ආය මේ 90 මේ 150. එතකොට අපිට නම් මෙතන කෝණේ මේ ටික එකතු කරොත් 250යි මේ 90යි 340යි. එතකොට අඩු කරොත් 20යි. අංශක 20යි. ඒ කියන්නේ මෙතන කෝණේ අංශක 20යි. එතකොට කලින් වගේමයි අපි හෙව්වා අංශක 1කින් හෙක්ටාර 2යි. එන අංශක 20කින් නිරූපණය කරන භූමි ප්‍රමාණය මේක වැඩි කරනවා 20. එතකොට එනවා 40 හෙක්ටාර. ඒ විදිහට තමයි මේ ගණන් හැදෙන්නේ. මොන හරි ඒකේ ගැටලු තියෙනවද තේරෙන්නේ නැතන. අතර මේ ගණන් හරි ලේසි. එහෙම ලොකුවට හිතන්න දේවල් නැහැ. ඔක්කොම ගණන් වගේ එක විදිහට හැදෙන්නේ.
හරි මම හිතනවා මොකුත් අවුලක් නැහැ කියලා. හරි මෙතනින් එහාට අපි යමු ටියුට් එකේ ප්‍රශ්නයක් කරමු. ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ ඒ කොටස කරන්න. කරලා මේකට එන උත්තර මේ chat එකට දාන්න. ඒකට අපිට තේරෙනවා මේක ඔයාලා කරලා කියලා. කරන් ටයිම් එක ඇති කියලා අපිට තේරෙනවා.
මේ කියන්නේ සමීක්ෂණයකදී කමකසින පුද්ගලයන් 200කකින් තමන්ගේ ප්‍රියතම ආහාරය පිළිබඳව රැස් කරගත් තොරතුරු වට ප්‍රස්ථාරය දැක්වේ. ඒතකොට ඔක්කොම පුද්ගලයන් 200යි. වට ප්‍රස්ථාරය තියෙන්නේ මේ විදිහට. මෙතන කෝණය අංශක 45යි. කට අදාළව දීලා තියෙන්නේ අප මෙතන බත් මේක වෙනත් ආහාර. වලෙන් පළවෙනි කොටස විදිහට අහනවා ආපාහාරයට ගැනීමට කැමති පුද්ගලයන් ගණන කීයද? හරි. එතකොට අපි දන්නවා ඔක්කොම 200ක් ඉන්නවා. එතකොට අංශක 360කින් නිරූපණය කරනවා නිරූපණය කරන ගණන 200යි. කොට කියොත් අංශක 1කින් කීයද කියලා. 200 360 අංශක 360කින් 200 දෙනෙක් නිරූපණය කරනවා. එක අංශකයකින් නිරූපණය කරනවා. ඊම මෙහෙම එතන අංශක කියත්තේ මම දන්නේ අංශක ගන්න පුද්ගලයන් ගන්න. බැරිලාක පුද්ගලයන් ගණන දීලා කෝණේ හොයන්න තිබ්බොත්. එහෙම වුණොත් මම මේක ලියාගන්නේ 200 දෙනෙක් නිරූපණය අවශ්‍ය කෝණ ගන්න ඕනේ. ඒතකොට අපි දන්නේ පුද්ගලයන් 200ක් නිරූපණය කරනවා. හරි. එතකොට එක අංශකයකින් නිරූපණය වෙන ගාන හෙව්ව හැකි 200 360න් බෙදලා. එතකොට මට ඕනේ එකක් නෙමෙයි මට ඕනේ අංශක 45ක්. එතකොට 45කින් නිරූපණය වෙන ගාන බැලුවා හැකි 200 360න් බෙදුවා වැඩි කරා 45න්. සුළු කරොත් 4න් බෙදෙනවා 5යි 4 ඒවා 9යි බෙදෙනවා 5යි 5 5 25යි. එතකොට පුද්ගලයන් 25ක්. මේක තමයි පළවෙනි කොටසට උත්තරේ. දෙවෙනි කොටස වට ප්‍රස්ථාරයේ දැක්වෙන බත් ආහාරයට ගැනීමට කැමති පුද්ගලයන් ගන්න 70 නම්. මේකේ දැන් දීලා තියෙන පුද්ගලයන් ගන්න 70. නම් කේන්ද්‍රික කෝණේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. හරි මේක තමයි කෝණය තමයි අහන්නේ. ඒතකොට මම දන්න දේ තමයි වගන්ති ලියාගන්න. මම දන්නේ පුද්ගලයන් 200ක් නිරූපණය කරනවා. නිරූපණය කරන්න අවශ්‍ය කෝණය 360යි. දැන් මෙහෙම කියනවා. එක පුද්ගලෙක් නිරූපණය කරන්න අවශ්‍ය කෝණය. ඒක 360 බෙදෙනවා 200. 200ක් නිරූපණය කරන්න 360ක් ඕනේ. එහෙනම් එක්කෙනෙක් නිරූපණය කරන්න ඕනේ 360 බෙදීම 200. දැන් මට හෙව්වේ 70ක් නිරූපණය කරන්න අවශ්‍ය කෝණය. මේ කෙනෙක් 70න් වැඩි කරනවා. يعني 360 බෙදුවා 200න් වැඩි කරා 70. සුළු කරා 18. 18 වැඩි කරා 7. 100 को अंशक 126. ඔක තමයි දෙවෙනි උත්තරේ. ගැටලුවක් නැහැ කියලා අපි ඊළඟ කොටසට පාඩම ජාල රේඛය ගැන තමයි කතා කරන්නේ. හරි එතකොට මේකෙදි
ඔයාලට වචන කීපයක් තියෙනවා. ඒකේ තේරුම් ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒකෙන් එකක් තමයි මේ දත්ත සමූහයක් කියන එක. මොන වගේ දෙයක්ද මේ දත්ත සමූහයක් කියන්නේ? එතකොට මෙතන උදාහරණයක් දීලා තියෙනවා. දැන් සිසුන් 30 දෙනෙකුගේ උස ආසන්න සෙන්ටිමීටර මැනිවෙන් ලබා ගන්නා ලද දත්ත සමූහයක් පහක් දැක්වේ. එතකොට මේ තියෙන්නේ අදාළ උසවල්. එතකොට මේ තියෙන්නේ දත්ත. මේ තියෙන්නේ එක දත්තයක්. එතකොට මේ ඔක්කොම ගත්තාම මේ තියෙන්නේ දත්ත සමූහයක්. හරි. එතකොට ඊළඟට කතා කරන්න ඕනේ මේ දත්ත සමූහයේ තියෙන මේ පරාසය ගැන. හරි. පරාසය කියන්නේ මේ දත්තවල පරාසය. මේක හොයන්නේ දත්තවල තියෙන උපරිම අගය. අඩු කරන්න ඕනේ මේකේ තියෙන අවම අගය. දැන් එතකොට මෙන්න උපරිම අගය උපරිම පරාසය 158 අඩු කිරීම ආසය කියන්නේ එතකොට උපරිමගේ අවමගේ අඩු කරා. හරි. ඊට පස්සේ සංඛ්‍යා. ඒ කියන්නේ මේක හරියම නේද? දැන් මෙතන තියෙන්නේ මේ දත්ත නෙමෙයි. සංඛ්‍යාත ව්‍යාප්තියක්. දත්ත ව්‍යාප්තියක් කියන එකක් එහෙම නෙමෙයි. සංඛ්‍යාත. ඒ කියන්නේ සංඛ්‍යාතයක් කියන්නේ මේ වගේ දැන් හිතන්න දැන් මෙතෙන්දි මම තෝරගන්නම් මෙහෙම 143. එතකොට මගේ දත්තය වෙන්නේ 143. ඒකට අදාළ සංඛ්‍යාතය වෙන්නේ මේ 143 කියන එක තැන් දෙකක යෙදලා තියෙනවා. එතකොට සංඛ්‍යාතය 2යි. අර ඒ විදිහට එහෙම ලියන එක. දැන් තව උදාහරණයක් ගත්තොත් 135. 135 කියන දත්තය යෙදලා තියෙනවා දෙපාරක්. එකක් දෙපාරක් යෙදලා තියෙනවා. එතකොට මේ වගේ ව්‍යාප්තියක්. ඒ කියන්නේ දත්තය සහ දැන් උස කියන්නේ දත්තය දත්තය සහ සංඛ්‍යාත කියන්නේ මේ දත්තේ කීපාරක් යෙදලා තියෙනවද කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ විදිහට සක්සප් එක තමයි මේ සංකේතය. දැන් ඔයාලා කලින් ඉගෙන ගත්ත කොට ඔයාලා කියන වරප්‍රස්ථාරයක දක්වන්න කියලා මේ ටික. මේ තියෙන දත්ත ටික වරප්‍රස්ථාරයක දක්වන්න කියලා. කරන්න බෑ. එකක් කරන්න බෑ. ඊට පස්සේ මම කිව්වොත් දැන් ඕක මේ විදිහටම තිබ්බොත් දත්ත ටික මේ තියෙන විදිහටම තියෙනවා. හරි මම හිටියේ දැන් මේ විදිහට අපි දත්ත ටික නිරූපණය කරොත් මේකේ වැඩි මුස් නම් අඩු මුසවත් මේ දේවල් ගැන කිසිම මේ අයිඩියා එකක් ගන්න බැරි වෙනවා මෙහෙම තිබ්බොත්. සහ තව අපි මෙහෙම කතා කරමු. දැන් මෙතන තියෙන දත්ත ටිකයි මම හිතන්නේ 30ක් විතර උතන දත්ත තියෙන්නේ. තව මේ වගේ තිබ්බොත් 150 ඔය විදිහට තව පේලියක් තියෙනවා. ඔය විදිහට තව පේලියක්. ඔහොමම තිබ්බොත්. ඒ කියන්නේ මේ පිටුව පිරෙන්නම දත්ත තිබ්බොත්. තමයි දත්ත 100ක් 200ක් වගේ තිබ්බොත්. එතකොට මේක තව අමාරු වෙනවනේ. තව සංකීර්ණ වෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී අපිට ලේසි ඕක කොහොම ලියලා ඉන්නේ නැතුව මේ විදිහට ලියා ගන්න එක. ඒ කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියක් විදිහට ලියා ගන්න එක. එතකොට දත්තේ තියෙනවා ඒක කීපාරක් යෙදිලා තියෙනවද කියලා ලියාගත්තා.
එතකොට මේකේ තියෙන වාසිය තමයි අපිට මේක දිහා බලලා කියව හැකි. හරි මේ දත්තේ තමයි වැඩිම වාර ගානක් ඉදලා තියෙන්නේ. එතකොට මේක තමයි අඩුම උස. එතකොට දැන් මට ලියලා තියෙන මෙච්චරයි. මේක තමයි වැඩිම උස. අර ඒ විදිහට අපිට මේකේ තියෙන දත්ත දිහා කියන්නේ මුළු ඔක්කොම දිහා දැන් මෙහෙම මේ විදිහට බලපුවම තේරෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියක දාගත්තාම බලාගන්න. ලේසියෙන් මේ බලාගන්න පුළුවන්. එතකොට මේ පාඩමේ අරමුණත් ඒකනේ. ලේසියෙන් කියන්නේ දත්ත ඉදිරිපත් කරන්න ඕනේ තව කෙනෙක්ට තේරෙන විදිහට. ඒක තමයි පාඩමේ අරමුණ. එතකොට මෙතෙන්දි කරලා තියෙන්නේ ඒකයි. එතකොට මේ දේ කරන්න තමයි මේ සංඛ්‍යාත ව්‍යාප්තිය කියන එක ඇවිත් තියෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ සංඛ්‍යාත තමයි මෙතන තියෙන්නේ. කී පාරක් එදිලා තියනවද මේ දත්තේ කියන එක. හරි. ඊට පස්සේ දැන් ඕක කොහොම ගියොත් දැන් මේ දත්ත සෙට් එක ලියනවා නම් මේ 158ට නිකන් ලියන්න ඕනේ. එතකොට ඔය විදිහට 142 143 කොහොම ඇවිල්ලා 158ට නිකන් ලියන්න ඕනේ. එතකොටත් වෙන්නේ මෙහෙම මේ පල්ලෙහාට තියෙන පේලි ගාන වැඩි වෙනවනේ. එතකොට දත්ත 100ක් විතර එහෙම ආපුවාම ඒකත් කරදරයිනේ. ඒ හින්දා අපි කරන්නේ මේ ටික කඩනවා. මේ කඩලා සෙට් එකක් ගන්නවා එක කොටසක් විදියට. හරි. අන්න එහෙම සෙට් එකක් ගන්න එක. ඒ කියන්නේ ගෲප් එකක්. ඒ කියන්නේ මේ සමූහයක් ගන්න එකට අපි කියනවා මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. එතකොට මෙතන තියෙනවා මේ කොටස. එතකොට ඔය කොටසට අදාළ වෙනවා දත්ත වලින් 130 කියන එකයි 131 132 133 134. එතකොට මේ උඩ විදිහට ලියනවා නම් ඒ කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියක් විදිහට ලියනවා නම් අපි මෙහෙම ලියන්න ඕනේ ටික සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකදී එක පේලියකට අරන් ලියලා තියෙනවා. එතකොට ඒක තවත් ලේසි අපිට මේ දත්ත ගැන විශ්ලේෂණය කරද්දී. එහෙම මේක තියෙන්නේ මේ ලේසි වෙන්න. නැතුව අමාරු කරන්න නෙමෙයි මේක තියෙන්නේ. දත්ත නිරූපණය කරන්න ලේසි වෙන්න තමයි මේවා තියෙන්නේ. හරි. එතකොට මේ කලින් කියන්න බැරුණා මේ විදිහේ සංඛ්‍යාත ව්‍යාප්තියකට අපි කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හරි. එතකොට මේ අසමූහිත කියන්නේ සමූහයක් විදිහ නෙමෙයිනේ තියෙන්නේ. මෙතන තියෙන තනි දත්තයක්. මේකත් දත්තයක්. එතකොට ඒකයි අසමූහිත කියලා කියන්නේ. يعني සමූහයක් නෙමෙයි කියන අදහස. හැබැයි සංඛ්‍යාත ව්‍යාප්තියක්. ඒකයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ. මම හිතන්නේ ඔයාලා මේක 9 වසරේදී ඉගෙන ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ සමූහයක්. ඒකයි මෙතන මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ. සමූහයක් උනේ මේ විදිහට. එතකොට මේකෙදි අපි මේ එකකට කියනවා පන්ති ප්‍රාන්තරයක් කියලා. උදාහරණයක් විදිහට මේ 135 140 කියන එකට අපි කියනවා පන්ති ප්‍රාන්තරයක් කියලා. එතකොට මේ පන්ති ප්‍රාන්තරේ මේකේ අදහස දැන් මේක තමයි පන්ති ප්‍රාන්තරය. එතකොට මේකේ අදහස තමයි 130ට වැඩි හෝ 135ට 130ට වැඩි හෝ සමාන 135ට අඩු. හරි. ඒ කියන්නේ මේක දැක්කම ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ අගය මේකට අයිති. හැබැයි 135 කියන එක අයිති නැහැ. මේක අයිති නැහැ. ඒ අතර අගයන් ටික අයිති. 130 අයිති 135ට අඩු ඒවා අයිති. හැබැයි 135 අයිති නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ මේකට කියනවා අපි ඉහළ සීමාව කියලා. මේකට කියනවා පහළ සීමාව කියලා. එතකොට ඔය කියන පන්ති ප්‍රාන්තරේ නම් ඉහළ සීමාව 135 පහළ සීමාව 130. හරි. තව වෙන එකක් ගත්තොත් මේක ගත්තොත් 155 160 කියන එක ගත්තොත් මේක ඉහළ සීමාව මේක පහළ සීමාව. ඊට උඩ එක ගත්තොත් මේක ඉහළ සීමාව මේක පහළ සීමාව. ඔය විදිහට තමයි මේක වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ මේ තරම කියන වචනේ අදහස. තරම කියන්නේ ඒ කියන්නේ පන්ති ප්‍රාන්තරයක තරම. එහෙම මේක මේ යොදාගන්නේ. මේ පන්ති ප්‍රාන්තරයක තරම කියන්නේ පරාසය බෙදන්න ඕනේ අපිට අවශ්‍ය පන්ති ප්‍රාන්තර ගන්න. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ වගුව දිහා බලපුවාම හරි. දැන් මේකේ තියෙනවා පන්ති ප්‍රාන්තර 1 2 3 4 5 6යි. ඔක්කොම තියෙනවා 6ක්. හැබැයි මම මෙහෙම කිව්වොත් මම ඔයාලට දෙන්නේ මේ දත්ත සෙට් එක විතරයි. මේ ටික විතරක් දීලා ඔයාලට කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දක්වන්න කියලා. ඒ කියන්නේ ඔයාලා මේකෙන් ගන්න ඕනේ අර සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ මේ වගුව හදා ගන්න ඕනේ. මෙතන පන්ති ප්‍රාන්තරේ මෙතන සංඛ්‍යාත එන විදිහට ඔයාලා මේ වගුව හදා ගන්න ඕනේ. එතකොට ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලා පන්ති ප්‍රාන්තර කීයක් ගන්නවද කියලා. පන්ති ප්‍රාන්තර කීයක්ද කියන එක.
ඔයාලා මේක ඒ කියන්නේ ඔයාලට එක එක විදිහට මේක නිරූපණය කරන්න පුළුවන්. මේක පන්ති ප්‍රාන්තර කීයකින්ද නිරූපණය කරන්න කියන එක ඔයාලා තීරණය කරන්න ඕනේ. දැන් මේ වගුව හදලා තියෙන්නේ පන්ති ප්‍රාන්තර 6ක් අරගෙන. කෙනෙක්ට පුළුවන් පන්ති ප්‍රාන්තර 5ක් ගන්න, 4ක් ගන්න. ඒ කෙනාගේ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. පන්ති ප්‍රාන්තර ගාන කියන්නේ ඒක. කොච්චර පන්ති ප්‍රාන්තර ගානක් තියෙනවද කියන එක. පරාසය කියන එක අපි කලින් කතා කරා උඩම. පරාසය කියන්නේ දත්වල උපරි මගෙන් අව මගේ අඩු කරාම එන එක. එහෙනම් මේ තරම කියන්නේ පරාසය බෙදන්න ඕනේ පන්ති ප්‍රාන්තර ගණනින්. අන්න ඒකට අපි කියනවා තරම කියලා. පන්තියක තරම. හරි. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් මේ ගාන ගත්තොත් අපි කලින් බැලුවා දත්වල පරාසය ආවා 28ක්. එතකොට පරාසය 28යි. පන්ති ප්‍රාන්තර ගණන මං කියන 6යි කියලා. මොකද මේ වගේ අරන් තියෙනවා 6යි. ඒක 5ක් වෙන්න පුළුවන්. ඒක කැමති වගේක් වෙන්න පුළුවන්. එතකොට මං 6යි කියලා හිතුවොත් මගේ පන්තියක තරම එන්නේ. පන්ති ප්‍රාන්තරයක තරම එන්නේ 28 බෙදීම 6. ඒ කියන්නේ 28 6ෙන් බෙදුවොත් 6 වරක් 4 24යි. ඉතුරු 4යි. 40ට 6ව 6යි. 36යි. ඒ කියන්නේ උත්තරේ විදිහට එන්නේ 7.6යි 6යි ගානක් නේ. ඔන්න ඔහොම ගානක් තමයි එන්නේ. කොහමයි දශම ගානක් තමයි එන්නේ. එතකොට තරම විදිහට ගන්න කියනවා ආසන්නම හැබැයි වැඩි නිකිලමය අගය. මොකක්ද ඒකේ තේරුම? නිකිල කියන්නේ මොනවද? පූර්ණ සංඛ්‍යානේ. 4 5 6 ඔය වගේ වань 3 4 5 6 ඒ වගේ. එතකොට ආසන්නම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 4.6ට ආසන්න වෙන්න ඕනේ. ආසන්නව තියෙන එකක් 4 අනික 5නේ. නමුත් ගන්න කියන්නේ වැඩි එක. ඒ කියන්නේ 5. ඒ කියන්නේ 4 ගන්න එපා කියනවා. අපි ගන්න ඕනේ 5. මෙයා විතරයි ගන්න ඕනේ. එතකොට පන්ති ප්‍රාන්තරය වෙන්නේ පන්ති ප්‍රාන්තරයක තරම වෙන්නේ මේ ගානේ හැටියට 5. පැහැදිලිනේ? මම කරේ ගැවුලක් තියෙනවා. මම හිතනවා අවුලක් නැහැ කියලා. අවුලක් තියෙනවා නම් අහන්න. හරි. ඊට පස්සේ ජාල රේඛය. ජාල රේඛය කියන්නේ මේ සංඛ්‍යාත ව්‍යාප්තිය. කියන්නේ අර අපි උඩ ඇඳපු මේ ප්‍රස්ථාර මේ වගුවේ ප්‍රස්ථාරික නිරූපණය. ඒ කියන්නේ මේක ප්‍රස්ථාරකින් දැක්කොත් ඒකට තමයි අපි කියන්නේ ජාල රේඛය කියලා. හරි. එතකොට මේ ජාල රේඛය අඳින්න නම් මේ පන්ති ප්‍රාන්තරයක තියෙන ඉහළ සීමාව සහ මේ ඊළඟට තියෙන පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේ සංඛ්‍යාත ව්‍යාප්තිය සැලකුවොත් මේකේ මේ ඉහළ සීමාව 134යි. හැබැයි ඒකට ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව 135යි. මෙහෙම තියෙද්දි මේකට අඳින්න බෑ ජාල රේඛයක්. හැබැයි උඩ මේකෙදි මේකෙදි 135යි 135යි. කියන්නේ ඉහළ සීමාව 135යි ඊළඟ පන්තරේ පහළ සීමාව 135යි. මේ වගේ එකට අන්දෝ ජාල රේඛය. කොහොමද අඳින්නේ කතා කරන මුලින් මෙහෙම ආවොත් මොකද කරන්න කියලා. මේ විදිහට වුණොත්. හරි. මෙහෙම සමාන නැතුව ආවොත් අපි මේක සමාන කරගන්න. සමාන 134 අතර වෙනස අපි දන්නවා 1යි. හරි. ඒ වෙනසින් භාගයක්. ඒ කියන්නේ බෙදී 0.5යි. ආ සීමාවෙන් අඩු කරන්න ඕනේ. මෙයාගෙන් අඩු කරන්න ඕනේ. හරි. එතකොට එන්නේ මෙහෙම එකක්. 134ට එකතු කරොත් 0.5ක් උත්තරේ විදිහට එනවා 134.5. 130න් අඩු කරොත් 0.5ක් උත්තරේ එන්න ඕනේ 129.5.
හරි මේ විදිහට මේ ටික සකස් කරගත්තට පස්සේ මේකෙදි සංඛ්‍යාතයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙම්මමයි. මේ විදිහට ගත්තට පස්සේ අපිට පුළුවන් ජාල රේඛ අඳින්න. මේ විශේෂ කරුණක් විදිහට තියෙන්නේ මේවත් වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ 130 නුත් අඩු කරන්න ඕනේ 0.5ක්. මේ 159ට 0.5ක් එකතු කරන්නත් ඕනේ. කොහොම හරි ඒ ඔක්කොටම කරාට පස්සේ සංඛ්‍යා දෙකක් තියෙන්නේ මේ විදිහට. මේකෙදි මේ වැලියු සමානයි. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මේකේ මේ ජාල රේඛය අඳින්න. හරි. ඒක අඳින්නේ මෙහෙමයි. සුදු මුලින් පරිමාණයක් ගන්න ඕනේ ගැලපෙන විදිහට. නිකන් මෙහෙම ගන්නම්. හරි. එතකොට මේ පන්ති ප්‍රාන්තර ටික ලකුණු කරගන්න. මෙහාට පන්ති ප්‍රාන්තර ටික. ඒ කියන්නේ උස ළමයින්ගේ උස. මෙහාට එන්නේ සංඛ්‍යාතය. කියන්නේ ළමයි ගණන. ඊට පස්සේ මේ ටික ලකුණු කරගන්න. මෙතන 129.5 134.5 139.5 144.5 මේ විදිහට. මේ විදිහට ඔයාලා මේක දිගටම කරන්න. එතකොට මේකේ මට තව විශේෂ කරුණක් කියන්න ඕනේ. දැන් මේකේ අඩුම පන්ති ප්‍රාන්තය කියන්නේ මේ පටන් ගන්නෙම 129න් 129.5යි. හැබැයි අපි ග්‍රාෆ් එක අඳින්නේ බිඳුවේ. ප්‍රස්ථාරය අඳින්නේ අපි බිඳුවේ ඉඳලා. එතකොට මේ මෙතන ඔයාලට තේරෙන්නේ නැති මේ ગેප් එක කවදාවත් මේ කියන්නේ මේ පරතරේ කවදාවත් 129ක් වෙන්නේ නැහැ. මොකද මෙතන මේ කොටු දෙයක් අරන් තියෙන්නේ අපි එකක පහක් නේ. ඒ කියන්නේ අපි මෙතන අරන් තියෙන්නේ එකක පහයි. කොටු දෙකකින් එකක පහයි. මේ හැමතැනම පරතරේ තියෙන්නේ එකක පහයි. හැබැයි මෙතන කොටු දෙකකින් 120ක් අපිට නිරූපණය කරන්න බැහැ 129ක්. ඒක තමයි. හැබැයි එහෙනම් අපිට මේ 129 වෙනකම් මේ ප්‍රස්ථාරය අරගෙන ගිහිල්ලා ඔහොම ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 5 10 15 ඔහොම ගිහිල්ලා 129 ලකුණු කරන්නත් බෑනේ. ඒ හින්දා අපි කරන්නේ මේ ප්‍රස්ථාරය අකුලනවා. මුලින් අකුලනවා. ඒක සංකේතවත් කරන්නේ මෙහෙම. මේ විදිහේ තමයි සංකේතවත් කරන්නේ. ඒකේ අදහස තමයි බිඳුව සහ 129 අතර තව මෙහෙම එකක් තිබ්බොත් මෙතන අකුල්ලා තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට සංඛ්‍යාත ටික නිරූපණය කරන්න. එතකොට මෙතන 1 2 3 4 5 ඔය විදිහට උඩ මාක් කරගන්න 10ට එනකම්. එතකොට 129 134යි අතර තියෙනවා සංඛ්‍යාත 3ක්. ඒ කියන්නේ 3ට අදාළව මේ විදිහට තීරු වලින් මේ ශ්‍රීකෝණාස් වලින් ලකුණු කරගන්න. ඊළඟ එකේදී 7යි ඊළඟ එකේ 10යි 5යි. හරි.
මේ විදිහට ඇඳගන්න එකට තමයි කියන්නේ ජාල රේඛයක් කියලා. එතකොට මේකේ ලක්ෂණ තමයි මේ හැම තීරුවක්ම මේ අපි මෙතන මේ ඉහළ සීමාවයි මේ පහළ සීමාවයි සමාන කරගත්තේ. ඊට පස්සේ ඊළඟ විශේෂ කරුණ තමයි මේකේ මේ වර්ගඵලය. ඒ කියන්නේ තීරුවක තියෙන වර්ගඵලය අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ මේකේ සංඛ්‍යාතයට. උදාහරණයක් විදිහට 7 කියන සංඛ්‍යාතයට මේ වර්ගඵලය අනුලෝමව සමානයි. 7ට අදාළ උසට වඩා 10ට අදාළ උස වැඩි වෙන්න ඕනේ. මොකද මේ පළල සමානයි. තරම සමානයි. එහෙනම් වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ උස වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙන්නේ සංඛ්‍යාතය වැඩි වෙද්දී. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙන්න උස වැඩි වෙන්න ඕනේ. සංඛ්‍යාතය අඩු වෙනවා නම් උසත් අඩු වෙන්න ඕනේ. ඔය ටික තමයි මේකේ විශේෂ කරුණු. එතකොට මේක අඳින්න එච්චර අමාරු නෑ. එතකොට ඔයාලා කල්පනායෙන් කරන්න ඕනේ දැන් මේ වගේ තිබ්බොත් ඔයාලා මේක සමාන කරගන්න ඕනේ. සමාන කරගන්නේ මේ දෙක අතර වෙනසින් භාගේ ඉහළ සීමාවට එකතු කරනවා පහළ සීමාවෙන් අඩු කරනවා. ඊට පස්සේ බිඳුවෙන් නෙමෙයි නම් ප්‍රස්ථාරය පටන් ගන්නෙ අපි මේක අකුල් අඳින්න ඕනේ. එතකොට මේ වගේ සංකේතයක් දාන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඇඳගෙන යනවා. ඔය ටික තමයි මේ ජාල රේඛයේ තියෙන විශේෂ කරුණු. තව උදාහරණයක් කරොත් මේක දීලා තියෙනවා වාර පරීක්ෂණයේදී ගණිතය විෂය සඳහා ළමයි 40 දෙනෙකු ලබාගත් ලකුණු ඇසුරෙන් සකස් කරපු සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. එතකොට මේක ලේසි බිඳුවෙන් පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ ඉහළ සීමාව පහළ සීමාවට සමානයි. මේ ටිකේ. එතකොට අපිට කෙලින්ම ජාල රේඛ අඳින්න පුළුවන්. බිඳුව 10 20 30 40 50. හරි. ඊට පස්සේ 60 නෙමෙයි තියෙන්නේ 70. 80 90 100. ඒකට ඔහොම තමයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ඇඳගෙන ගිය හැකි සංඛ්‍යාත තියෙනවා 1 2 3 4 5 6 7 8 9. මේ තියෙන ළමයි සංඛ්‍යාව මේ තියෙන ලකුණු. එතකොට බිඳුව ඉඳන් 10ට 2යි 10 ඉඳන් 20ට 4යි 20 ඉඳන් 30ට 6යි 30 ඉඳන් 40ට 9යි 40 ඉඳන් 50ට 5යි. හරි. ඔතෙන්ට එනකන් අපි සාමාන්‍ය විදිහට ඇඳලා. හැබැයි ඊට පස්සේ 50 ඉඳන් 70ට එහෙමයි දීලා තියෙන්නේ. හරිනම් අපි අඳින්න ඕනේ 50 ඉඳන් 60ටනේ. ඇයි 10 10 තමයි මේ ગેප් එක තියෙන්නේ. 30 40 කියන්නේ 10. 40 50 කියන්නේ 10. හරිනම් අපි අඳගෙන යන්න ඕනේ 10 10ට. හැබැයි මෙතන දීලා තියෙන්නේ ગેප් එක ඉස්සක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පන්තියක තරම අපි අරන් තියෙන්නේ 10යි. මේ මුල් ටික අරන් තියෙන්නේ 10 ගානේ. හරි. එතකොට මම කිව්වොත් තරම සාමාන්‍යයෙන් අපි අරන් තියෙන්නේ 10 ගානේ. මේකෙදි අරන් තියෙනවා 20ක්. අරන් තියෙනවා 20ක්. ඒ කියන්නේ තරම වගේ දෙගුණයක්. දෙගුණයක් කරන්නේ. යටින් ලියන්න. 50 70 කියන පන්ති ප්‍රාන්තරයේදී අරන් තියෙනවා තරම වගේ දෙගුණයක්. ඊට පස්සේ 70 100 කියන එකේදී මෙතන තියෙනවා 3ක්. ඒ 70 80 ඊට පස්සේ 80 90 90 100. ඉතින් මෙතන 3ක් තියෙනවානේ. 70 100 කියන එකේදී තරම වගේ 3 ගුණයක්. හරි මං කලින්ම කීවා සංඛ්‍යාතය කියන එක අනුලෝමයි කියලා වර්ගඵලයට. හරි. දැන් මං මේක සාමාන්‍ය විදිහට අපි ඇන්දොත් සංඛ්‍යාතය 8යි. එහෙනම් මෙතෙන්දී 8ක එකක් ඇන්දොත් මෙහෙම 50 70නේ. ඔතන 8ක එකක් ඇන්දොත් මොකද වෙන්නේ? අවුල් නේද? වර්ගඵලය වැඩි වෙලානේ. සාමාන්‍යයෙන් දැන් මේ හරිය තිබ්බොත් 8 මේ 20 30 කියන එක 8යි කියලා ගත්තොත් ඒත් ඇඳෙන්න ඕනේ ඔය උසට. හැබැයි දැන් 50 70 කියන එකත් ඒ උසමයි. එහෙම වෙන්න බෑ. ඇයි වර්ගඵලය දැන් මේකේ වර්ගඵලය වගේ දෙගුණයක්නේ මේකේ වර්ගඵලය. වර්ගඵලය සමාන නැහැ. එහෙම වෙන්න බෑනේ. ඒ හින්දා අපි කරන්නේ වර්ගඵලය සමාන වෙන්න නම්
අපි මේ සංඛ්‍යාතය බෙදන්න ඕනේ බෙන් මේකෙන් දෙකෙන්. ඇයි? එතකොට උත්තරේ එන්නේ 4යි. අපි මෙතන 4 එකක් ඇන්දොත් මෙහෙම තරමගේ දෙගුණයයි. එතකොට මෙතන 4යි. ඔය දෙක ගුණ කරොත් ආය 8 කියන එක එනවනේ. පැහැදිලිනේ? එහෙම අපිට කරන්න ඕනේ වෙන්නේ සාමාන්‍ය විදිහට නැතුව තරම වෙනස් කරලා දුන්නොත්. ඒ කියන්නේ මේ මෙතන තියෙන පරතරය වෙනස් නම් සාමාන්‍ය පරතරයට වඩා. එතකොට අපි සංඛ්‍යාතය බෙදනවා සාමාන්‍ය තරමක වගේ කී ගුණයකින්ද මේක ආවේ කියන එකෙන්. ඒ කියන්නේ දැන් මෙතන නම් තරමගේ දෙගුණයන්නේ. එහෙනම් අපි බෙදන්නේ දෙකෙන්. මෙතන නම් තරමගේ තුන් ගුණයක් තියෙනවා. එහෙනම් 6 කියන එක බෙදන්න ඕනේ 3ෙන්. එතකොට එන්නේ 2යි. එහෙනම් මෙතන උස තියෙන්න ඕනේ 2ක්. පැහැදිලි? මෙතන උස 2යි. හැබැයි තරමගේ තුන් ගුණයක් තියෙනවා. එහෙනම් 3 අරක් 2 කියන්නේ 6යි. ආයෙ මේක එනවනේ. එතකොට ඔය විදිහට තමයි මේ පන්ති ප්‍රාන්තර වෙනස් වෙද්දී ජාල රේඛ අඳින්නේ. මේ අවුලක් කරලා යන ආයෙ කියන්න ඕනේද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි මේකේ පළවෙනි ගානේ මේ ඉතුරු ටික හදන්න B කොටස.
හරි මේක B කොටසේදී කියන්නේ රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් මගින් දිනපතා එකතු කරන ලද රබර් කිරි ප්‍රමාණය පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වේ. වගෝ දීලා තියෙනවා. එතකොට තියෙන්නේ රබර් කිරි ප්‍රමාණය, ඉතින් දින ගණන. ඊට පස්සේ මේකේ ජාල රේඛය අඳින්න කියනවා. එතකොට දින ගණන මේ අතර එන්නේ. මෙහෙට රබර් කිරි ප්‍රමාණය අන්තිපාන්තරය ලකුණු කරගත්තොත් 0.10 15 20 25 30 35 40 ඔහොම එන්නේ. දින ගණන 1 2 3 4 7 8 9 හරි එතකොට මේක පටන් ගන්නේ 10යි බිඳුවෙන් නෙවෙයි. එතකොට කවුරු හරි කෙනෙක් මෙතන අකුල්ලා තිබ්බ කියලා වැරද්දක් නැහැ. හැබැයි මේකේ හැටියට නම් අකුලන්න තරම් දෙයක්වත් නැහැ. මොකද එක මෙතන ගැප් දෙකයිනේ තියෙන්නේ. කියන්නේ 5 10යිනේ. ඊට පස්සේ 15 20 කියන්නේ 5 5නේ යන්නේ. එතකොට මේ වගේ ඉතුරු කරලා එන්ද වුණත් අවුලක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. කොහොම හරි 10 15 කියනකේ සංඛ්‍යාත දෙකයි. ඊට පස්සේ 15 20 සංඛ්‍යාත 5යි. 20 25ට 10යි. 25 30 9යි. ඊට පස්සේ 30 35 නෙමෙයි තියෙන්නේ. අරන් තියෙන්න ඕනේ 35 35 40නේ. මෙතන තියෙන්නේ කෙලින්ම 40. ඒ කියන්නේ සාමාන්‍ය තරම වගේ දෙගුණයක්. එහෙනම් අපි කරන්නේ සංඛ්‍යාතය බෙදන්න ඕනේ දෙකෙන්. ඒ කියන්නේ 4 බෙදන්න ඕනේ. ඒක උත්තරේ එනවා 2යි. එහෙනම් දැන් අපි සංඛ්‍යාත වෙනකොට ගන්නේ 2. හැබැයි අර සාමාන්‍ය එකක් වගේ නෙමෙයි. මේකේ වර්ගඵලය දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවනේ දෙකක්. මෙතන අපි සංඛ්‍යාත ගත්තේ 2යි. එතකොට මෙතන ගුණ වුණාම එනවා 4ක්. මේවැ තියෙන්නේ සාමාන්‍ය තරමමයි. එතකොට 1යි. එතකොට උස 8යි. එතකොට පවරක් ඒ කියන්නේ 8ම. එතකොට ඒ විදිහට තමයි එන්නේ. මෙතන අර පැටලෙයි මේ 30 40 කියන එකේදී මේකේ අරන් තියෙන්නේ පන්ති ප්‍රාන්තරයේ විදිහට. එතකොට අපි කරන්නේ සංඛ්‍යාතය බෙදන්න ඕනේ දෙකෙන්. හරි. බැලලාගත් මෙතන තරමගේ 3 ගුණයක් අරන් තිබ්බනම් එහෙනම් සංඛ්‍යාත බෙදන්න ඕනේ 3ෙන්. ඒක තමයි අපි මේ ජාල රේඛය අඳින්න ගන්නේ. එතකොට ඕනේ හින්දා තමයි එහෙම කරන්නේ. හරි ඒකේ තුන්වෙනි කොටස දැම්ම කරන්න බෑ. සුරේ සංඛ්‍යාත බහුවචන හදන එක. එතකොට මේකේදී ඔයාලට කරන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ කර හැකි. තුන කර හැකි. ඒකේ ජාල රේඛය අඳින්න පුළුවන් ඒ ටික ඔක්කොම කර හැකි. හරි මොන හරි ගැටලු තියෙනවද අද කරපු ටිකේ? හරි මොන හරි තියෙනවද අහන්න. හරි නංගිමල්ලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ වගේම දැන් ඔයාලට මේ නිබන්ධනයේ කරන්න පුළුවන් ප්‍රශ්න ටික අනිවාර්යෙන් try කරන්න මේක ඉවර වෙලා. ඊට පස්සේ අතරේ මොනවා හරි සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් අපේ WhatsApp number වලට එවන්න. ඒ වගේම ලබන සතියේත් මේකේ ඉතුරු ගණන් ටික අපි සාකච්ඡා කරමු.